ආයිබෝවන් සෑම දිනාටම නිරෝගිමත් දවසක් බීඑස්විත් චින්තකස YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි සාකච්ඡා කරමින් සිටින්නේ 17 වෙනි නිපුණතාවය. ව්‍යාපාර සාර්ථකත්වයේ සඳහා තොරතුරු පද්ධති දායක කරගන්න ආකාරය. මෙහි අපි පළවෙනි නිපුණතා මට්ටම සාකච්ඡා කරා. මෙම වීඩියෝවේදී නිපුණතා මට්ටම් 4ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි නිපුණතා මට්ටම දැන් අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක තොරතුරු පද්ධතියක ඇති වැදගත්කම හා කාර්යභාර විමසීම. පාසලක මේක උගන්වන විට කාලච්ඡේද 5ක් පුරා සාකච්ඡා කළ යුතුයි. මෙම නිපුණතා මට්ටම අවසානයේදී අපි ඔබෙන් බලාපොරොත්තු වන දේවල්, ඔබ තුළ ඇති යුතු දේවල්, ඔබ තුළ ඇති යුතු ප්‍රතිඵල තමයි ඔබට පුළුවන් වෙන තොරතුරු පද්ධතියක් ගැන හැඳින්වන්න. තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය හා වැදගත්කම පැහැදිලි කරන්න. තොරතුරු පද්ධතියක කාර්යභාරය පැහැදිලි කරන්න ඔබට හැකියාව ලැබිය යුතුයි. පද්ධති කිව් සැනින් අපගේ මතකයට නැගෙන්නේ මිනිස් ශරීරය. මිනිස් ශරීරය කියන්නේ සිස්ටම් එකක්, පද්ධතියක්. එය උපපද්ධති ගණනාවක එකතුවෙන් සකස් වුණු පද්ධතියක්. ස්නායු පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, මාංශපේශි පද්ධතිය, අස්ථි පද්ධතිය, බහිස්රාවි ද්‍රව්‍ය පද්ධතිය, ප්‍රජනන පද්ධතිය, අන්තරාසර්ග පද්ධතිය, අන්තර් ක්‍රියාකාරී එහෙම නැත්නම් ඒකාබද්ධ පද්ධතිය කියන මේ පද්ධති වල එකතුවෙන් තමයි මිනිස් ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ. මිනිස් ශරීරයේ මෙම පද්ධති අතර මනා සම්බන්ධතාවයක් සහ ඒවා සාමූහිකව එකතුව එක්ව ක්‍රියා කිරීමක් දක්නට ලැබෙනවා. ඒ විවිධ අරමුණු කරා යන්න පද්ධති අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. මේ උදාහරණයක් අපි පැහැදිලි කරොත් එහෙම මේ ඡායාරූපයේ පෙන්වන පරිදි අධික උෂ්ණත්වයේ මිනිස් සමට දැනෙනවා. ඒක පද්ධතියේ කොටසක්. ඒ දැනෙන දේ ස්නායු දිගේ මොළයට ගිහිල්ලා මිනිස් ක්‍රියාකාරකම් ප්‍රතිචාර දැක්වීමක් සිදු කරනවා. ඒ දැක්වීම සඳහා මේ පද්ධතිය අතර මනා සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. පද්ධතියක් කියලා කියන්නේ යම් අරමුණක් හෝ පරමාර්ථයක් හෝ ඉටු කර ගැනීමට එක්ව කටයුතු කරන අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයක් පවතින කොටස් සමූහයක එකතුවක්. ඕනෑම පද්ධතියක් සතු පොදු ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. උපාංග සමූහයක් තියෙන්න ඕනේ. අරමුණක් තියෙන්න ඕනේ. නිමවුමක් ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ පද්ධතියක් කියලා කියන්නේ අරමුණු ඉටු කර ගැනීම සඳහා උපාංග එකතු කරලා ආදානයක් ලබාගෙන ඒවා පරිවර්තනයේ ක්‍රියාවකට ලක් කරලා නිමවුමක් ලබා දෙන ක්‍රියාවලිය. පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා අපි හඳුනාගත්තා. ඒ අනුව අපි තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. දත්ත සැකසීම හා තොරතුරු අතර සම්බන්ධතාවයක් තියෙන බව අපි දන්නවා. දත්ත ව්‍යාපාර පරිසරය තුලින් බිහි වෙන්නේ. ඒක අභ්‍යන්තර පරිසරයෙන් වෙන්න පුළුවන්, බාහිර පරිසරයෙන් වෙන්න පුළුවන්. දත්ත සැකසීම තුලින් ලැබෙන තොරතුරු කළමනාකරන විසින් මුලින්ම කරන්නේ රැස් කර තබා ගැනීම. එසේ රැස් කරගත් තොරතුරු වලින් ප්‍රශ්න පැන නැගුණු විට කුමක් හෝ තීරණයක් ගැනීමට පුළුවන් විදිහට සැකසීම කරන්න ඕනේ. එසේ එක් රැස් කරගෙන සකස් කළ තොරතුරු සමහර විට එම වෙලාවෙම අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය වෙලාවට ලබා ගන්න පුළුවන් විදිහට අපි ඒවා ගබඩා කරලා තියා ගන්න ඕනේ. ඒ වගේම එම තොරතුරු අනිත් අයත් එක්ක හුවමාරු කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉහත තොරතුරු එකතු කිරීම, සැකසීම, ගබඩා කිරීම සහ හුවමාරු කිරීම සඳහා බැඳී පවතින උපාංග සමූහයක එකතුවක් තමයි තොරතුරු පද්ධතියක් කියලා නිර්වචනය කරන්නේ. ඒ අනුව තොරතුරු පද්ධතියක දත්ත එක් රැස් කිරීමට අවශ්‍ය ආදාන උපාංග, දත්ත තොරතුරු බවට හැරීමට අවශ්‍ය සැකසීම උපාංග, තොරතුරු කළමනාකරණයට ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රධාන උපාංග වලින් සමන්විත වෙනවා. ඒ අනුව තොරතුරු පද්ධතියකින් සංවිධානයක තීරණ ගැනීම, සමායෝජනය, පාලනය හා
විශ්ලේෂණය පහසු කරනවා. තොරතුරු පද්ධතික ක්‍රියාකාරීත්වය විමසා බලමු. තොරතුරු ලබා ගැනීමට හැම විටම අපට දත්තයන් අවශ්‍ය වෙනවා. දත්ත ඇතැම් අවස්ථාවලදී ව්‍යාපාරය තුල සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට විකිණීම, මිලදී ගැනීම, සේවකයන්ගේ වැටුප් සැකසීම, වැටුප් ගෙවීම අන්න ඒ වගේ කාර්යයන් ව්‍යාපාරය තුල සිද්ධ වෙනවා. ව්‍යාපාරයක් වුණාම බාහිර පාර්ශවයත් එක්කත් සම්බන්ධතා පවත්වන්න සිද්ධ වෙනවා. ඒ හින්දා බාහිර පාර්ශවවලිනුත් දත්ත ලබා ගන්න වෙනවා. උදාහරණයක් විදිහට ගනුදෙනුකරුවෝ, සැපයීම්කරුවෝ, තරංකරුවෝ, බැංකු, රක්ෂණ, මූල්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු වැනි ව්‍යවස්ථාපිත ආයතනවලුනුත් දත්ත ලබා ගන්න සිද්ධ වෙනවා. හරි තීරණයක් ගන්න ව්‍යාපාරය ඇතුළෙන් ජනනය වන දත්තත් ව්‍යාපාරයට පිටතින් එහෙම නැත්නම් බාහිරින් ජනනය වන දත්තත් සැකසීමට භාජනය කරන්න තොරතුරු පද්ධතියට තොරතුරු ලබා දීම තමයි ආදානය කියලා කියන්නේ. ඊට පස්සේ එම දත්ත සැකසීම කියලා කියන්නේ වර්ග කිරීම, පිළියෙල කිරීම, ගණනය කිරීම. එම සැකසීමට භාජනය කරලා තොරතුරු ලබා ගන්නවා. ඊට පස්සේ තොරතුරු වලින් තීරණයක් ගන්න පුළුවන් වන විදිහට කළමනාකරුවන්ට වාර්තා වශයෙන් තොරතුරු ලබා දීම තමයි ප්‍රතිදානය කියලා කියන්නේ. සමහරට කළමනාකරුවෝ එම අවස්ථාවේදීම තොරතුරු වලින් ප්‍රයෝජන ගන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය අවස්ථාවලදී තොරතුරු ලබා ගන්න ඒවා ගබඩා කරලා තියන්න පුළුවන්. යම් අවස්ථාවක තොරතුරු වල යම් දෝෂයන් එහෙම නැත්නම් නිවැරදි කිරීම කරන්න තියෙනවා නම් ඒකට අපි කියන්නේ ප්‍රතිපෝෂණය කියලා. ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ අභ්‍යන්තර පරිසරයෙන් හා බාහිර පරිසරයෙන් තොරතුරු එකතු කරනවා, ඒවා සකස් කරනවා, සකස් කිරීම තුළින් ලබා ගන්නා තොරතුරු කළමනාකරුවන්ට වාර්තා වශයෙන් තීරණ ගැනීමට ලබා දීම තමයි තොරතුරු පද්ධතිය ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. ඒ අතරේ එම තොරතුරු වල යම් නිවැරදි කිරීම ප්‍රතිකර්මී ක්‍රියාමාර්ග තියෙනවා නම් ඒ ප්‍රතිපෝෂණය කිරීම තොරතුරු පද්ධතියක් තුල සිද්ධ වෙනවා. දත්ත තොරතුරු බවට පත් කිරීමේ උපාංග. පළවෙනි එක තමයි ආදානය ඉන්පුට්. තොරතුරු පද්ධතිය සඳහා අවශ්‍ය දත්ත එකතු කිරීම. අභ්‍යන්තර පරිසරයෙන් හා බාහිර පරිසරයේ දත්ත තොරතුරු පද්ධතිය වෙත එකතු කිරීම. එහෙම නැත්නම් ලබා දීම තමයි ආදානය කියලා කියන්නේ. දෙවෙනි එක තමයි සැකසීම. එකතු කරගත් දත්ත කළමනාකරුවන්ට තීරණයක් ගැනීමට හැකිවනසේ සකස් කිරීම තමයි සැකසීම කියලා කියන්නේ. තුන්වෙනි එක ප්‍රතිදානය. දත්ත සැකසුම් ක්‍රියාවලිය මගින් සකසන ලද තොරතුරු අවශ්‍ය අදාළ පාර්ශවයන්ට ලබා දීම ප්‍රතිදානය කියලා කියනවා. එහෙම නැත්නම් සකස් කරගත් තොරතුරු තීරුම් ගත හැකි ආකාරයට හා එහෙම නැත්නම් තීරණයක් ගන්න පහසුනසේ වාර්තා වශයෙන් කළමනාකරුවන්ට ලබා දීම තමයි ප්‍රතිදානය කියලා කියන්නේ. හතරවෙනි එක ගබඩා කිරීම. පද්ධතිය ජනිත කළ තොරතුරු පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ආරක්ෂිතව ගබඩා කර තබා ගැනීම. ලැබෙන දත්ත සියල්ල එම අවස්ථාවේදීම තීරණ ගන්න යොදාගන්නේ නැහැ. එම නිසා තීරණ ගන්නේ යම් ගැටලුවක් එහෙම නැත්නම් අවස්ථාවක් උදා වුණොත්. ඒ නිසා ඒ වෙනුවෙන් මෙම දත්ත ගබඩා කරලා තියාගන්න ඕනේ. පස්වෙනි එක ප්‍රතිපෝෂණය. ප්‍රතිපෝෂණය කියලා කියන්නේ අදාළ පාර්ශවයන්ට ප්‍රතිදාන යොමු කිරීම මගින් ආදාන ඇගීම හෝ අදහස් විමසීම කියන්නේ ප්‍රතිපෝෂණය. එහෙම නැත්නම් දත්ත සැකසීමේ ක්‍රියාවලිය තුළ ඇති වූ දෝෂයන් ඉවත් කරලා නිවැරදි කරලා ඒ ගත යුතු ප්‍රතිකාර්මීය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රියාවලිය තමයි ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. තොරතුරු පද්ධතියක කාර්යය තවදුරටත්
උදාහරණයකින් පැහැදිලි කළොත් එහෙම ආදානය කියලා කියන්නේ දත්ත පද්ධතිය වෙත ලබා දීම. මෙහිදී දත්ත දෙකක් ලබා දීලා තියෙනවා. විකුණුම් එක 1000යි. එකක විකුණුම් මිල රුපියල් 100යි. සැකසීම කියලා කියන්නේ ඒක තොරතුරක් බවට පත් කරන්න සැකසීමට භාජනය කරන්න ඕනේ. මෙතන කරලා තියෙන්නේ විකුණුම් ඒකක 1000 එකක විකුණුම් මිලෙන් වැඩි කරනවා. එතකොට එනවා විකුණුම් වටිනාකම. එහෙම නැත්නම් විකුණුම් ආදායම. ඒ කියන්නේ ඒක ප්‍රතිදානයක්. කළමනාකරුවන්ට තීරණ ගන්න ඒක දායක කරගන්න පුළුවන්. පසු අවස්ථාවක මේ තොරතුර ලබා ගන්නව නම් ඒක ගබඩා කරලා තියාගන්න පුළුවන්. මේ දත්ත සැකසීමේ යම් දෝෂයන් තියෙනවා නම් ඒක නිවැරදි කිරීම තමයි ප්‍රතිපෝෂණයේදී සිද්ධ වෙන්නේ. පරිගණක ගත කරන ලද තොරතුරු පද්ධති උපාංග එහෙම නැත්නම් විද්‍යුත් තොරතුරු පද්ධතියක උපාංග හැටියට නම් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි දෘඩාංග. තොරතුරු පද්ධතියක පවතින සියලුම භෞතික කොටස් දෘඩාංග කියලා කියනවා. යතුරු පූර්ව, මොනිටරය, මුද්‍රණ යන්ත්‍රය, මධ්‍යම සැකසුම එක්ක බාකෝඩ් රීඩරය, ඒ කියන්නේ තීරු කීත කියවෙන්නේ උදාහරණයකට හැටියට ගන්න පුළුවන්. දෙවෙනි එක මෘදුකාංග software දත්ත සැකසීම සඳහා වන පරිගණක වැඩසටහන් මෘදුකාංග කියලා කියනවා. තුන්වෙනි එක ජීවාංග. තොරතුරු පද්ධතිය භාවිත කරන්නෝ එවත් පරිශීලකයෝ ජීවාංග හැටියට නම් කරනවා. පරිගණක ඉංජිනේරුවරු, පරිගණක වැඩසටහන් කරුවෝ, දත්ත සැකසුම් කරුවෝ, ATM කාඩ් පත් භාවිත කරන අය ජීවාංග හැටියට නම් කරන්න පුළුවන්. හතරවෙනි එක ස්ථිරාංග. උපාංග තුල ස්ථීර ලෙස ගබඩා කර ඇති පරිගණක වැඩසටහන් මේ නමින් හඳුන්වනවා. මේවා විද්‍යුතය නොමැති වුවද අඛණ්ඩව පවතිනවා. උදාහරණ මයික්‍රෝචිප් IC ගන්න පුළුවන්. පස්වෙනි එක දත්ත. තොරතුරු පද්ධතියට ලබා දෙන දත්ත මින් අදහස් වෙනවා. මීට පෙර අපි මේක සාකච්ඡා කරලා තියෙනවා. හයවෙනි එක ක්‍රියාපටිපාටි. තොරතුරු පද්ධතියේ කාර්ය හා උපාංග පාලනය කිරීම සඳහා ස්ථාපිත කර ඇති සම්මුති, නීති රීති හා ප්‍රතිපත්ති ක්‍රියාපටිපාටි කියලා හඳුන්වනවා. තොරතුරු පද්ධති උපාංග ඔබට මේ රූප සටහනින් පැහැදිලි වෙනවා. තොරතුරු පද්ධතියක වැදගත්කම සහ අවශ්‍යතාවය. කළමනාකාරීත්වයට අදාළ තීරණ ගැනීමට තොරතුරු පද්ධතිය වැදගත් වෙනවා. සංවිධානයේ පරමාර්ථ හා අරමුණු සාක්ෂාත් කර ගැනීමට තොරතුරු පද්ධතිය වැදගත් වෙනවා. ව්‍යාපාරයේ දෛනික කාර්ය සාර්ථකව හා නිවැරදිව ඉටු කර ගැනීම සඳහා තොරතුරු පද්ධතිය වැදගත් වෙනවා. ආයතනයේ ඵලදායීතාවය ඉහළ නංවා ගැනීමට, සම්පත් නාස්තිය අවම කර ගැනීම සඳහා, මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා, වැරදි අවම කර ගැනීම හා ගබඩා ඉඩකඩ අවම කර ගැනීම සඳහා තොරතුරු පද්ධතිය වැදගත් වෙනවා. ඵලදායී තොරතුරු පද්ධතියක් මගින් ඉටු කර ගැනීමට අපේක්ෂිත කාර්යභාරය. අදාළ පාර්ශවයන්ට නිවැරදිව තොරතුරු සංනිවේදනය කරන්න පුළුවන්. නිෂ්පාදවල ගුණත්වය ඉහළ නංවා ගැනීමට සහාය වෙනවා. ආයතනයේ පිරිවැය අවම කිරීම සඳහා සහාය වෙනවා. තරංකාරීත්වයට සාර්ථකව මුහුණ දීමේ වාතාවරණයක් සැලසීම, කළමනාකරණ කාර්යයන්හි සාර්ථකභාවය තහවුරු වීම, අවශ්‍ය කවර හෝ අවස්ථාවකදී අවශ්‍ය පාර්ශවයන්ට තොරතුරු ලබා දීමට හැකියි. 17 වෙනි නිපුණතාවයේ තුන්වෙනි නිපුණතා මට්ටම අපි ඊළඟට සාකච්ඡා කරන්නේ. තොරතුරු පද්ධති වර්ග කරන ක්‍රම විමසමින් භාවිතා කරන මට්ටම අනුව තොරතුරු පද්ධති වර්ග කිරීම. පාසලේදී මේක සාකච්ඡා කරනවා නම් කාලච්ඡේද 5ක් වැය වෙනවා. මෙම නිපුණතා මට්ටම අවසානයේදී අපි ඔබෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය අපි ඉගෙනුම් ඵල කියලා කියනවා. ඒ කියන්නේ ඔබ අත්කරගන්න දැනුම, කුසලතා, ආකල්ප
එකතු වෙලා ලබන නිපුණතාවන් වන්නේ තොරතුරු පද්ධති වර්ග කිරීම සඳහා යොදාගත හැකි නිර්ණායක පෙන්වා දෙනවා. භාවිත කරන මට්ටම අනුව තොරතුරු පද්ධති වර්ග කරන්න ඔබට හැකියාව ලැබෙනවා. භාවිත කරන මට්ටම අනුව තොරතුරු පද්ධති පරිශීලනය කරන පුද්ගලයන් සඳහා උදාහරණ සපයන්න ඔබට පුළුවන් වෙනවා. පාසල පවත්වාගෙන යාමේදී කළමනාකරණ මණ්ඩලය විසින් ගනු ලබන තීරණ ක්‍රියාකාරකම් කිහිපයක් තියෙනවා. වාර්ෂික කාසටහන සකස් කිරීම, ඉදිරි වර්ෂයේ සාධන මට්ටම ඉහළ නැංවීම, දෛනික කාසටහන සකස් කිරීම, පාසලේ දෛනික ශිෂ්‍ය පැමිණීම ගණනය කිරීම, වාර්ෂික ගුරු අවස්ථා ගණනය කිරීම, පාසල් පිරියත අවස්ථා ගණනය කිරීම. මෙම තීරණ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පාසලේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරු, අංශ ප්‍රධාන අය, ගුරු අනිකුත් ගුරුවරු, අනිකුත් කාර්ය මණ්ඩලය විශාල පරිශ්‍රමයක් දරනවා. නමුත් වර්තමානයේ මෙම කාර්යය ඉතා පහසු වෙලා තියෙනවා. විවිධ තොරතුරු පද්ධති භාවිතා කිරීම නිසා කාර්ය පහසු වෙලා තියෙනවා. වාර්ෂික කාලසටහන සකස් කිරීම ඉතාම ලේසියෙන් මේ මුදුකාංග භාවිතා කරලා කරන්න පුළුවන්. ඉදිරි වර්ෂයේ සාධන මට්ටම ඉහළ නැංවීම මේවා ඉස්සර අතින් කරපු ක්‍රියාකාරකම් දැන් වර්තමානයේ ඊමාක් සීට් වැනි ක්‍රමවේද ගුරුවරු භාවිතා කරලා ඉතා පහසුවෙන් තීරණ ගැනීම කරනවා. දෛනික කාලසටහන ක්‍රියාත්මක කිරීම, පාසලේ දෛනික ශිෂ්‍ය පැමිණීම ගණනය කිරීම සඳහා විවිධ දත්ත පද්ධති භාවිතා කරනවා. වාර්ෂික ගුරු අවස්ථා ගණනය කිරීම, පාසල් පිරියත අවස්ථා ගණනය කිරීම සඳහා දත්ත පද්ධති භාවිතා කරනවා. අපි උදාහරණ වශයෙන් දැක්කොත් එහෙම පාසලේ ළමයිගේ සියලුම ලංකාවේ පාසල් ළමයිගේ තොරතුරු නෙමිස් කියන අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු පද්ධතිය උදාහරණයක් වශයෙන් දක්වන්න පුළුවන්. පාසල් ළමයිගේ වයම් පළාතේ පාසල් ළමයිගේ සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා සකස් කරලා තියෙන වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වයඹ අධ්‍යාපන තොරතුරු පද්ධතිය සඳහන් කරන්න පුළුවන්. ඒ තොරතුරු පද්ධති කීපයකින් ගුරුවරුන්ගේ සහ ළමයිගේ තොරතුරු රාශියක් අරගෙන තීරණ ගන්න පහසු විදියට සකස් කරලා තියෙනවා. තොරතුරු පද්ධති වර්ග කිරීම සඳහා භාවිතා කරන නිර්ණායක තුනක් තියෙනවා. පළවෙනි එක තමයි භාවිතා කරන මට්ටම. දෙවෙනි එක භාවිතය අනුව, තුන්වෙනි එක කළමනාකරන ශ්‍රිතානුව. කළමනාකරණයේ නිපුණතාවයේදී අපි මට්ටම් තුනකට තමයි කළමනාකරන ධූරාවලිය බෙදා වෙන් කළේ. නමුත් තොරතුරු පද්ධති පාඩමේදී භාවිතා කරන මට්ටම අනුව අපි මට්ටම් 4කට බෙදා වෙන් කරනවා. ඒකෙන් පළවෙනි එක තමයි මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති. මෙහෙයුම් මට්ටමේ කළමනාකරන සේවකයෝ තමයි මේ පද්ධති භාවිතා කරන්නේ. වැඩ පරීක්ෂකවරු, සුපිරීක්ෂකවරු, ගබඩා භාරකරු ආදී මෙහෙයුම් මට්ටමේ සේවකයෝ මේ පාවිච්චි කරනවා. දෙවෙනි එක තමයි අලුතෙන් එකතු වුණු දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති. දැනුම් සේවකයන් සහ දත්ත සේවකයන් පාවිච්චි කරන්නේ ගණකාධිකාරිවරු, ඉංජිනේරුවරු, විගණකවරු ආදී වෘත්තිකයනුත්, ලිපිකරුවන්, පරිගණක ක්‍රියාකරන ආදී ඒ සේවකයනුත් මේක පාවිච්චි කරනවා. ඊළඟට කළමනාකරන මට්ටමේ තොරතුරු පද්ධති විශේෂයෙන්ම මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් භාවිතා කරන තොරතුරු පද්ධතිය මූල්‍ය කළමනාකරු, නිෂ්පාදන කළමනාකරු, මානව සම්පත් කළමනාකරු, අලෙවි කළමනාකරු තමයි මේවා පාවිච්චි කරන්නේ. ඊළඟට අග්‍ර කළමනාකරුවන් විසින් පාවිච්චි කරන උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධතිය ආයතනයේ ඉහළ කළමනාකරුවන් විසින් මෙම තොරතුරු පද්ධතිය පාවිච්චි කරනවා. ප්‍රධාන විධායක නිලධාරී, සභාපති, උපසභාපති, අධ්‍යක්ෂකවරු විසින් මෙම තොරතුරු පද්ධතිය පාවිච්චි කරනවා. මෙහෙයුම් මට්ටමේ තොරතුරු පද්ධති ව්‍යාපාරයක සිදුවන එදිනෙදා එනම් දෛනිකව සිදුවන ව්‍යාපාර ගනුදෙනු සැකසීම සඳහා වාර්තාගත කිරීම සඳහා භාවිතා කරන පරිගණකගත තොරතුරු පද්ධති. විශේෂයෙන්ම එදිනෙදා සිදුවන විකුණුම්, මිලදී ගැනීම, මුදල් ලැබීම, මුදල් තැන්පත් කිරීම, වැටුප් ලේඛන, ද්‍රව්‍ය මිලදී ගැනීම, ද්‍රව්‍ය භාවිතය වැනි තොරතුරු මේ යටතේ සකස් කරන්න පුළුවන්. වැඩ පරීක්ෂකවරු, ගබඩා භාරකරු, ෆෝමන්වරු, සුපරීක්ෂකවරු ආදී මෙහෙයුම් මට්ටමේ සිටින
කළමනාකරන සේවකයෝ මෙම තොරතුරු පද්ධති භාවිතා කරනවා. මෙම තොරතුරු පද්ධති වලට උදාහරණ වශයෙන් ගත්තොත් තුග පාලන පද්ධති, සේවක වැටුප් වාර්තා සකස් කිරීමේ පද්ධති, ව්‍යාපාරික ඇනවුම් වාර්තාගත කරන පද්ධති, අයවැය සැලසුම් පද්ධති ගන්න පුළුවන්. දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති. මේ මට්ටමේදී දැනුම් සේවකයන් හා දත්ත සේවකයන් යනුවෙන් වර්ග දෙකක් ඉන්නවා. මොවුන් භාවිතා කරන තොරතුරු පද්ධති දැනුම් මට්ටමේ තොරතුරු පද්ධති කියලා කියනවා. නව දැනුම සොයායාම, ඒවා සංවිධානය කිරීම හා එකිනෙක අතර සම්බන්ධතාවය ගොඩනගා ගැනීම එනම් සම්මෝධානය කිරීම සඳහා ඔවුන් මෙම තොරතුරු පද්ධති භාවිතා කරනවා. මේ මට්ටමේ ඉන්නවා දැනුම් සේවකයෝ. ඒ කියන්නේ ආයතනයක එහෙම නැත්නම් සංවිධානයක භාණ්ඩ සේවා සැලසුම් කරන්නන් හා නිර්මාණය කරන්න. උදාහරණ වශයෙන් නීතිඥවරුන්, ගණකාධිකාරිවරුන්, ඉංජිනේරුවන්, විගණකවරුන් ආදී වෘත්තිකයෝ උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. අනිත් අය තමයි දත්ත සේවකයෝ. ඒ කියන්නේ ලිපි කටයුතු සිදු කරන අය. ලිපිකරුවන්, ලේකම්වරුන්, පරිගණක ක්‍රියා කරවන්නන්, ගිණුම් තබන්නන් උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඊළඟට කළමනාකරන මට්ටමේ තොරතුරු පද්ධති. සංවිධානයක වර්තමාන කාර්ය සාධනය හා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍ය මට්ටමේ කළමනාකරන විසින් භාවිතා කරන තොරතුරු පද්ධති. ආයතනයේ කටයුතු අධීක්ෂණය, පාලනය, තීරණ ගැනීම, පරිපාලන කටයුතු සඳහා මෙම තොරතුරු පද්ධති භාවිතා කරනවා. මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් වශයෙන් අලෙවි කළමනාකරුවන්, මූල්‍ය කළමනාකරුවන්, නිෂ්පාදන කළමනාකරුවන්, මානව සම්පත් කළමනාකරුවන් ආදී මෙම මට්ටමේ තොරතුරු පද්ධති භාවිතා කරන කළමනාකරුවන්ට උදාහරණ වෙනවා. සමස්ත ව්‍යාපාරික දුක්ඛාන සැලසුම් හා තීරණ ගැනීමට අවශ්‍ය වන තොරතුරු පද්ධති උපක්‍රමික මට්ටමේ තොරතුරු පද්ධති කියලා හඳුන්වනවා. සංවිධානයක අග්‍ර කළමනාකරුවන් ව්‍යාපාරයේ අභ්‍යන්තර මෙන්ම බාහිර ගැටලු විසඳීම සඳහා උපක්‍රමික තීරණ ගැනීමට උපකාර වෙන තොරතුරු පද්ධති. මෙම මට්ටමේ සිටින කළමනාකරුවන්ට උදාහරණ වශයෙන් සභාපති, උපසභාපති, සාමාන්‍ය අධිකාරී, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී කියන නම් වලින් හඳුන්වන්න පුළුවන්. මේ මට්ටමේ කළමනාකරුවන් විසින් ආයතනයේ ඉදිරි ගමන් මඟ තීරණය කරනවා. සමස්ත ආයතනයටම බලපාන දික්කාලන තීරණ ගන්නවා. ඒ සඳහා ආයතනයේ අභ්‍යන්තර මෙන්ම බාහිර තොරතුරු අවශ්‍ය වෙනවා. එම තොරතුරු පදනම් කරගෙන සමස්ත ආයතනයේ පිළිබඳ තීරණ ගැනීමක් ඔවුන් විසින් සිදු කරනවා. ඊළඟට 17 වෙනි නිපුණතාවය යටතේ 17 නිපුණතා මට්ටම භාවිතයන්ෝ තොරතුරු පද්ධති වර්ග කිරීම කාලච්ඡේද 5යි. මෙයින් ලැබෙන ඉගෙනුම් ඵල එහෙම නැත්නම් ප්‍රතිඵල භාවිතයන්ෝ තොරතුරු පද්ධති වර්ග කරන්න පුළුවන් වෙන්න ඕනේ. භාවිතයන්ෝ එක් එක් තොරතුරු පද්ධති වල ලක්ෂණ පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. භාවිතයන්ෝ එක් එක් තොරතුරු පද්ධතියක කාර්යභාරය පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. භාවිතයන්ෝ තොරතුරු පද්ධති 7ක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක ගනුදෙනු සැකසුම් පද්ධතිය, දැනුම් කාර්ය පද්ධතිය, කාර්යාලය ස්වයංකරණ පද්ධතිය, කළමනාකරන තොරතුරු පද්ධතිය, තීරණ උපකාරක පද්ධතිය, විධායක උපකාරක පද්ධතිය. 7 වෙනි එක ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතිය. සංවිධානයක දෛනික මෙහෙයුම් කටයුතු වලින් බිහිවන දත්ත සැකසීමට භාජනය කරන තොරතුරු පද්ධති ගනුදෙනු සැකසුම් පද්ධති කියලා කියනවා. ව්‍යාපාරයක නම් එදිනෙදා නිතර සිදුවන ව්‍යාපාරික කටයුතු එහෙම නැත්නම් ගනුදෙනු හා සිදුවීම් වලින් උපදින මූලික දත්ත සැකසීමට මෙම පද්ධති භාවිතා කරනවා. එදිනෙදා ව්‍යාපාර කටයුතු වලට අදාළ දත්ත වාර්තා කිරීම ඒවා යාවත් කාලික එහෙම නැත්නම් අප්ඩේට් කියලා කියනවා. ඒ අප්ඩේට් කිරීම ගනුදෙනු සැකසුම් පද්ධති වලින් සිද්ධ වෙනවා. ආයතනයක එහෙම නැත්නම් ව්‍යාපාරයක විවිධ අංශ තියෙනවා. ඒ අංශවලදී
ගනුදෙනු සැකසුම් පද්ධති විවිධාකාරයෙන් පාවිච්චි කරනවා. නිෂ්පාදනාංශයේදී ද්‍රව්‍ය මිලට ගන්න, ද්‍රව්‍ය ඇනුම් කරන්න, තොග පාලනය සඳහා ගනුදෙනු සැකසුම් පද්ධති භාවිතා කරන්න පුළුවන්. අලෙවිකරණාංශයේදී විකුණුම් ඇනුම් ලබා ගන්න, මිල කරන්න පුළුවන් ගනුදෙනු සැකසුම් පද්ධති පාවිච්චි කරන්න. මූල්‍යාංශයේදී එහෙම නැත්නම් ගිණුමාංශයේදී අයවැය ලේඛන සකස් කරන්න, පොදු ලෙජරේ පිළිල කරන්න, මුදල් ගෙවීම්, ගිණුම් කටයුතු, ඒ කියන්නේ ගිණුම් කටයුතු සඳහා ගනුදෙනු සැකසුම් පද්ධති පාවිච්චි කරන්න පුළුවන්. මානව සම්පත් අංශයේදී වැටුප් වාර්තා සකස් කරන්න, සේවක පැමිණීම් වාර්තා කරන්න, පුහුණු හා සංවර්ධනයට ගනුදෙනු සැකසුම් පද්ධති පාවිච්චි කරන්න පුළුවන්. ගනුදෙනු සැකසුම් පද්ධති වලට අපි උදාහරණ කීපයක් සලකා බලමු. මේ එකක් තමයි payroll system එක. ඒ කියන්නේ වැටුප් වාර්තා සැකසීමේ පද්ධතිය. සේවකයන්ගේ වැටුප් සැකසීම, ණය කළමනාකරණය, ඒ වගේ වැඩ කටයුතු රාශියක් මේ පද්ධතිය ඔස්සේ කරන්න පුළුවන්. වැඩිදුර විස්තර මෙන්න මේ URL එක පාවිච්චි කරලා ඔබට YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ තියෙන සේවකයන්ට වැටුප් ගෙවන වැටුප් පද්ධතිය payroll system එක රූප සටහන මේ ඔබට පෙනෙන්නේ. මේ තුල සේවකයන්ගේ තොරතුරු එක් සේවකයාගේ සියලු තොරතුරු අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟට වැටුපේ ඒවා සකස් වෙන දල වැටුප, සුද්ධ වැටුප, ඊළඟට වැටුපෙන් කරන අඩු කිරීම, බදුවාගේ අඩු කිරීම සහ ණය අඩු කිරීම සහ එයාට ගෙවන සුද්ධ වැටුප, ඒ සියලු තොරතුරු මේ තුල අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේක එක් සේවකයාගේ වැටුප චෙක් පතක් ලියවලා යන විදිහට ඊළඟට මේ පද්ධතිය දිහා බලලා මේ පද්ධතියෙන් මෙහිවන තොරතුරු දිහා බලලා කළමනාකරන තීරණ ගන්න පුළුවන් විදිහට මේක සකස් කරලා තියෙනවා. මේ තියෙන දෛනික විකුණුම් වාර්තා සකස් කිරීමට තිබෙන point of sale system එකක්. ඒ කියන්නේ විකුණුම් වාර්තා කරන පද්ධතියක් සහ ඒකේ උප කොටස් ටික තමයි මේ ඔබට නිරූපණය වෙන්නේ. මේ තියෙන්නේ point of sale system එක දුරාංගයන්. මේ තියෙන්නේ stock control system එකක්. ඒ කියන්නේ නිෂ්පාදනාංශයේ භාවිතා කරන තොග පාලන කටයුතු සඳහා භාවිතා කරන පද්ධතියක්. ඊළඟට මේ තියෙන්නේ ATM පද්ධතියක්. මේකත් ගනුදෙනු සැකසුම් පද්ධතියක්. සංවිධානයක දැනුම් සේවකයන්ට උපකාරී වන තොරතුරු පද්ධතිය තමයි දැනුම්කාර්ය පද්ධතිය කියලා කියන්නේ. සංවිධානයක නව දැනුම බිහි කිරීමේදී හා සමෝධානයේදී දැනුම් සේවකයන්ට උපකාරී වෙනවම තොරතුරු පද්ධතිය. දැනුම් සේවකයන් කියලා කියන්නේ ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, නීතිඥයන්, පරීක්ෂකයන් ආදී වෘත්තිකයන්. ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු තමයි දැනුම්කාර්ය පද්ධති වලින් සපයන්නේ. දැනුම්කාර්ය පද්ධති වලට උදාහරණ තමයි CAD ක්‍රමය, computer aided design, පරිගණක ආධාරක නිර්මාණකරණය, එහෙම නැත්නම් මෝස්තරකරණය කියලා කියනවා. ඊළඟට පරිගණක ප්‍රස්ථාර පද්ධතිය, computer graphic system එක උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. පරිගණක ආධාරක නිර්මාණකරණය, එහෙම නැත්නම් මෝස්තරකරණයට උදාහරණ. ප්‍රස්ථාර පද්ධති වලට උදාහරණ. අත්හුරු ක්‍රමයට කරන ලද කාර්යාල කටයුතු තොරතුරු හා sannivedana තාක්ෂණය යොදාගෙන ස්වයංක්‍රීයව සිදු කරන ක්‍රමයක් තමයි කාර්යාල ස්වයංකරණ පද්ධතිය කියලා කියන්නේ. දත්ත හා තොරතුරු විද්‍යුතාකාරයට පිටපත් කිරීමත්, ඒවා ඒ ආකාරයෙන්ම sannivedana කිරීම සඳහා පාසුකම් සැලසීමත් අරමුණු කරගෙන සිදු කරන පරිගණකගත තොරතුරු පද්ධතියක් තමයි කාර්යාල ස්වයංකරණ පද්ධතිය කියලා කියන්නේ. දැනුම් මට්ටමේ ක්‍රියාත්මක වන පද්ධතියක්. දත්ත සේවකයන් භාවිතා කරන්නේ ලිපිකරු, ගිණුම් ලිපිකරු, ගිණුම් සහායකයන්,
ලේකම්වරුන් පරිගණක ක්‍රියා කරවන්නන් ආදී ලිපි කටයුතු කරන දත්ත සේවකයෝ මෙම පද්ධතිය භාවිතා කරනවා. මේට උදාහරණ ගත්තොත් එහෙම ලිපි සකස් කිරීම සඳහා භාවිතා කරන වදන් සැකසුම් පද්ධති, තොරතුරු සංවේදනය සඳහා භාවිතා කරන විද්‍යුත් තැපෑල, තොරතුරු සකස් කිරීම සඳහා සහ රැස්කීම සඳහා භාවිතා කරන දත්ත සමුදාය පද්ධති, පරිගණක අක්ෂර සංයෝජනය හා ප්‍රකාශන කටයුතු සඳහා භාවිතා කරන පරිගණක අක්ෂර සංයෝජන හා ප්‍රකාශන පද්ධති, ඉදිරිපත් කිරීම සඳහා භාවිතා කරන මල්ටිමීඩියා පද්ධතිය උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ස්වයංක්‍රීයව කාර්යාල කටයුතු කරන ආකාරය සරල උදාහරණකින් පැහැදිලි කරලා තියෙනවා. කළමනාකරන තොරතුරු පද්ධති මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් භාවිතා කරන තොරතුරු පද්ධතියක්. එක් අංශවල ඉන්න මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් සැලසුම්කරණය, තීරණ ගැනීම, නියාමනය හා පාලනය සඳහා සහාය වන තොරතුරු පද්ධති. මධ්‍ය කළමනාකරුවන්ට ආයතනීය වර්තමාන කාර්ය සාධනය සහ අතීත වාර්තාවලට ඍජුවම ළඟා වීමට සහාය වන්නේ මෙම තොරතුරු පද්ධති. එකම ආකාරයෙන් දිනපතා, සතිපතා, මාසිකව, වාර්ෂිකව ආදී ලෙස කාලීන වශයෙන් හා විශේෂයෙන් අවශ්‍ය වන අවස්ථාවක වාර්තාමය ස්වරූපයෙන් තොරතුරු ලබා දීම පද්ධති වලින් සිද්ධ වෙනවා. කාලන වාර්තාවට උදාහරණ තමයි දෛනික විකුණුම් වාර්තා, මාසික ණය ගැති ලැබීම් වාර්තා. විශේෂ වාර්තාවට උදාහරණ ගත්තොත් එහෙම නිශ්චිත ණය ගැතියෙක් පිළිබඳ වාර්තාවක් කළමනාකරණය ඉල්ලා සිටින විට එය ලබා දීම. කළමනාකරන තොරතුරු පද්ධති වල මූලික ලක්ෂණ වෙන්නේ බොහෝ විට ව්‍යුහගත තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපීම සිද්ධ වෙනවා. ව්‍යුහගත තීරණයක් කියලා කියන්නේ අනුපාත විශ්ලේෂණය, සමච්ඡේද ලක්ෂ විග්‍රහය, ආර්ථික අනුන් ප්‍රමාණය ආදී පිළිගත් ආකෘති වලට අනුව තීරණ ගැනීම. ඊළඟට ඒකාකාරී රටාවකට වාර්තා ලබා දීම සිදු කරනවා කළමනාකරන තොරතුරු පද්ධතියක ඒක මූලික ලක්ෂණයක්. සාරාංශගත තොරතුරු බිහි වෙන්නේ මෙහෙයුම සහ පාලනය සඳහා අදාළ තොරතුරු පද්ධති යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කළමනාකරන තොරතුරු පද්ධතියට තොරතුරු සපයන්නේ ගණුදුන් සැකසුම් පද්ධතිය. එවැනි ගණුදුන් සැකසුම් පද්ධති තුනක් මේ තියෙන්නේ. පළවෙනි එක ඇනුම් සැකසුම් පද්ධතිය, දෙවෙනි එක ද්‍රව්‍ය සම්පත් සැලසුම් පද්ධතිය, තුන්වෙනි එක පොදු ලෙජර පද්ධතිය. මේ වලින් මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් දත්ත ලබා ගන්නවා. විකුණුම් පිළිබඳ දත්ත, නිෂ්පාදන පිරිවැය පිළිබඳ දත්ත, නිෂ්පාදන වෙනස් වීම පිළිබඳ දත්ත, වියදම් පිළිබඳ දත්ත ලබා ගන්නවා. ඒවා ලබාගෙන මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් සැලසුම්කරණයට, තීරණ ගැනීමට, නියාමනයට, පාලනයට මෙම තොරතුරු උපයෝග කර ගන්නවා. තීරණෝපකාරක පද්ධති මේ මධ්‍ය මට්ටමේ කළමනාකරුවන් භාවිත කරන තොරතුරු පද්ධතියක්. මධ්‍ය මට්ටමේ කළමනාකරුවන්ට කල් තබා පහසුවෙන් නිශ්චය කළ නොහැකි වේගයෙන් වෙනස් වන අර්ධ ව්‍යුහගත තීරණ හා ව්‍යුහගත තීරණ ගැනීම සඳහා උපකාරී වන විශ්ලේෂණ හැකියාවන්ගෙන් යුක්ත පද්ධති වර්ගයක්. කළමනාකරන තොරතුරු පද්ධතියෙන් ලැබෙන අභ්‍යන්තර තොරතුරු ඇතැම් අවස්ථාවලදී බාහිර මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු තීරණෝපකාරක පද්ධතිය සඳහා යොදා ගනී. තීරණෝපකාරක පද්ධතිවලදී ප්‍රධාන තීරණ වර්ග දෙකක් ගන්නවා. පළවෙනි එක තමයි ව්‍යුහගත තීරණයක් කියලා කියන්නේ. ව්‍යුහගත තීරණයක් කියලා කියන්නේ පිළිගත් ආකෘතියකට, පිළිගත් සමීකරණයකට අනුව තීරණයක් ගන්න එක. අපි ආර්ථික අනුන් ප්‍රමාණය සමීකරණයට අනුව ගන්න එකලා තීරණයක් ගන්න පුළුවන්. ලාභ හෝ අලාභ නොලබන ස්ථානය ගණනය කරලා තීරණ ගන්න පුළුවන් සමච්ඡේදන ලක්ෂ විග්‍රහය මගින්, බ්‍රේක් ඊවන් පොයින්ට් එකෙන්. ඊළඟට අනුපාත විශ්ලේෂණ මගින් යම් යම් තීරණ ගන්න පුළුවන්. තොග මට්ටම් ගණනය කරලා තීරණ ගන්න පුළුවන්. ඒ වලට අපි කියන්නේ ව්‍යුහගත තීරණයක් කියලා. අර්ධ ව්‍යුහගත තීරණයක් කියලා කියන්නේ මේ පිළිගත් ආකෘති වලට අනුවත්, පිළිගත් සමීකරණ වලට අනුවත්
සහ අවට ව්‍යාපාර පරිසරයේ තිබෙන තත්ත්වයන් වලට අනුව මේ දෙකම සැලකිලිටගෙන තීරණ ගන්න එක. ආයෝජන ඇගීම් තීරණයක් ගන්න පුළුවන් ලාභදායීත්ව අනුපාත වලින් ඒවා ගන්න එකලා අපිට තීරණයක් ගන්න පුළුවන්. නමුත් වර්තමාන ව්‍යාපාර පරිසරය තුල යම් යම් වෙනස් වීම් සහ ප්‍රවණතාවයන් සැලකිලිට අරගෙන තීරණයක් ගන්න පුළුවන්. ඒතකොට අර්ධ ව්‍යුහගත තීරණයකදී පිළිගත් ආකෘති වලට අනුව සහ වර්තමාන තියෙන ව්‍යාපාර පරිසර තත්ත්වය අනුව මේ දෙකම සැලකිලිටගෙන තීරණ ගැනීම කරනු ලබනවා. මේ රූප සටහනින් දැක්වෙන්නේ තීරණ උපකාරක පද්ධතියකට උදාහරණයක්. කළමනාකරන තොරතුරු පද්ධතියෙන් ලැබෙන තොරතුරුත් ඊළඟට බාහිර පාර්ශ්වයන්ගෙන් ලැබෙන තොරතුරු සැලකිල්ලටගෙන තීරණ උපකාරක පද්ධති වලදී තීරණයක් ගන්න ආකාරය මෙම රූප සටහනින් දැක්වෙනවා. මේ උපක්‍රමික මට්ටමේ භාවිතා වන තොරතුරු පද්ධතියක් අග්‍ර කළමනාකරුවන්ට ව්‍යුහගත නොවන තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට සැකසුණු තොරතුරු පද්ධතියක් විධායක උපකාරක පද්ධතියක් කියලා කියන්නේ. උපක්‍රම මට්ටමේ කළමනාකරුවන්ට බොහෝ විට ගැනීමට සිදුවන්නේ කලින් තීරණය කළ ද ආකෘතියට අනුව විසඳුම් දීමේ හැකියාවක් නොමැති තීරණ වේ. එවැනි තීරණ වලට අපි කියන්නේ ව්‍යුහගත තීරණයක් කියලා. නමුත් කලින් තීරණය කළ ලද ආකෘතියකට අනුව විසඳුම් දීමේ හැකියාවක් නොමැති තීරණ වලට අපි කියන්නේ ව්‍යුහගත නොවන තීරණයක් කියලා. උදාහරණයක් කිව්වොත් එහෙම හදිසි වැඩ වර්ජනයක් සේවකයන්ගේ වෘත්ති සමිතිය විසින් කැඳවලා තියෙනවා නම් ඒවා සමීකරණ වලට අනුව දාලා තීරණ ගන්න බෑ. ඒ පවතින තත්ත්වය අනුව ඒට විසඳුම දෙන්න ඕනේ. එහෙනම් එවැනි තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට සැකසුණු තොරතුරු පද්ධතියක් තමයි විධායක උපකාරක පද්ධතියක් කියලා කියන්නේ. අපි කලින් කතා කළ තීරණ උපකාරක පද්ධතිවල කළමනාකරන තොරතුරු පද්ධතිවල සාරාංශගත තොරතුරු උපයෝග කරගෙන විධායක උපකාරක පද්ධතිය සඳහා තීරණ ගන්න යොදා ගන්නවා. දැක්වෙන්නේ විධායක තොරතුරු පද්ධතියකට අදාළ රූප සටහනක්. අභ්‍යන්තර දත්ත, බාහිර දත්ත සහ විවිධ කාර්ය ස්ථානවල දත්ත සහ තොරතුරු උපයෝග කරගෙන විධායක උපකාරක පද්ධතිවලදී තීරණ ගැනීම සිද්ධ වෙනවා. ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධති විධායක උපකාරක පද්ධති ශක්තිමත් කරන පද්ධතියක් මේක. මෙම පද්ධතිය නිර්මාණය කරන්න තීරණ උපකාරක පද්ධති සඳහා භාවිතා කරන දත්ත හා තොරතුරු උදව් කරගන්නවා. මෙය හැකියා ක්‍රියාවලින් තාක්ෂණයේ භාවිතයන් හා පරිචයන්ගෙන් සමන්විත වූ පද්ධතියක්. තොරතුරු පද්ධති ඉහත දැක්වූ ආකාරයට වර්ග කරාට ඒවා අතර එකිනෙක සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. මේ රූප සටහනින් ඒක පැහැදිලි කරනවා. බොහෝ වෙලාවට TPS එහෙම නැත්නම් ගණන් සැලසුම් පද්ධතියෙන් තමයි අනිකුත් පද්ධති වලට දත්ත ලබා දෙන්නේ. ඒ වගේම විධායක උපකාරක පද්ධතියට දත්ත ලැබෙන්නේ කළමනාකරන තොරතුරු පද්ධතියෙන් සහ තීරණ උපකාරක පද්ධතියෙන්. කළමනාකරන මට්ටම් අනුව වර්ග කළ තොරතුරු පද්ධතිය හා භාවිතය අනුව වර්ග කළ තොරතුරු පද්ධතිය අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ඒක පහත රූප සටහන මගින් ඔබට පැහැදිලි ඇති. දහත් වෙනි නිපුණතාවයේ පස්වෙනි නිපුණතා මට්ටම කළමනාකරන ශ්‍රිතානුව තොරතුරු පද්ධති වර්ග කිරීම. කාලච්ඡේද 5යි ඉගෙනුම් ප්‍රතිඵල කළමනාකරන ශ්‍රිතානුව තොරතුරු පද්ධති වර්ග කිරීම. ශ්‍රිතානුව එක් එක් තොරතුරු පද්ධති වල ලක්ෂණ පැහැදිලි කිරීම. විවිධ තොරතුරු පද්ධති අතර සම්බන්ධතාවය පැහැදිලි කිරීම. ව්‍යාපාර කාර්යයන් එහෙම නැත්නම් ව්‍යාපාර ශ්‍රිතයන් අනුව තොරතුරු පද්ධති වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මෙහෙයුම් තොරතුරු පද්ධති. මෙහෙයුම් කළමනාකරුවන්ට සිය මෙහෙයුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැකසීමට දාගන්නා තොරතුරු පද්ධති. අපි මෙහෙයුම් කළමනාකරණය එහෙම නැත්නම් නිෂ්පාදන කළමනාකරණය කතා කරලා තියෙනවා. එහි
කාර්යයන් සිදු කර ගැනීම සඳහා භාවිතා කරන තොරතුරු පද්ධතියට අදාළ වෙනවා. අපි පසු උදාහරණ කතා කරනවා. ඊළඟට අලෙවිකරණයට අදාළ තොරතුරු පද්ධති. අලෙවි කළමනාකරණයට අදාළ තොරතුරු සකස් කිරීමට පිහිටුවා ඇති තොරතුරු පද්ධති. අලෙවිකරණ පාඩමේදී අපි සාකච්ඡා කරලා තියෙනවා අලෙවිකරණ කාර්යයන්. ඒ අලෙවිකරණ කාර්යයන් වලදී අලෙවි කළමනාකරුවන්ට කළමනාකරණ තීරණ ගන්න වෙනවා. ඊට සහාය වෙන තොරතුරු පද්ධති තමයි අලෙවිකරණ තොරතුරු පද්ධති කියලා කියන්නේ. ඊළඟට මූල්‍ය කළමනාකරණයට අදාළ තොරතුරු පද්ධති. මූල්‍ය කළමනාකරණයේදී පිහිටුවා ඇති තොරතුරු පද්ධති. මූල්‍ය කළමනාකරුවන්ට සිය කටයුතු සාර්ථක කරගන්න ඒ තීරණ ගන්න වෙනවා. ඒ තීරණ ගන්න අවශ්‍ය වෙන තොරතුරු පද්ධති. මූල්‍ය කළමනාකරණයේදී මූල්‍ය කළමනාකරණකාරයන් අපි කතා කරලා තිනවා. ඊට අදාළ තීරණ ගන්න සකස් කර ඇති තොරතුරු පද්ධති තමයි මූල්‍ය කළමනාකරණයට අදාළ තොරතුරු පද්ධති කියලා කියන්නේ. මානව සම්පත් කළමනාකරණයට අදාළ තොරතුරු පද්ධති. මානව සම්පත් කළමනාකරණ කටයුතු වලදී යොදා ගන්නා තොරතුරු පද්ධති මීට අයත් වෙනවා. මානව සම්පත් කළමනාකරුවන්ට ඔවුන්ට අදාළ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ මෙම තොරතුරු පද්ධති වලින්. මානව සම්පත් කළමනාකරණ කාර්යයන් අපි කතා කරලා තියෙනවා. ඒ කාර්යයන් වලදී විවිධ අවස්ථාවලදී තොරතුරු පද්ධති අවශ්‍ය වෙනවා තීරණ ගන්න. ඒ අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ මානව සම්පත් කළමනාකරණයට අදාළ තොරතුරු පද්ධති මගින්. පර්යේෂණ හා සංවර්ධන තොරතුරු පද්ධති. නව භාණ්ඩ පිළිබඳ පර්යේෂණ පැවැත්වීම, තිබෙන භාණ්ඩ සංවර්ධනය කරන්න, පර්යේෂණ හා සංවර්ධනාංශයට අවශ්‍ය තොරතුරු සකස් කරන තොරතුරු පද්ධති. ආයතනයේ පර්යේෂණ හා සංවර්ධනාංශ නිලධාරීන්ට උපකාරී වෙනවා. ඒ සඳහා තොරතුරු සපයන්නේ පර්යේෂණ හා සංවර්ධන තොරතුරු පද්ධති වලින්. නිෂ්පාදන කළමනාකරණයේදී භාවිතා කරන තොග පාලන පද්ධතියක්. මේ මූල්‍ය කළමනාකරණයේදී භාවිතා කරන ණයගැතියන්ගෙන් මුදල් ලැබීම පිළිබඳ තොරතුරු දැක්වෙන පද්ධතියක්. අලෙවි කළමනාකරණයේදී භාවිතා කරන විකුණුම් පිළිබඳ තොරතුරු පද්ධතිය. මේ දැක්වෙන්නේ මානව සම්පත් කළමනාකරණයේදී භාවිතා කරන සේවකයන් පිළිබඳ විස්තර දැක්වෙන විවිධ අංශවල වැඩ කරන සේවකයන් පිළිබඳ විස්තර දැක්වෙන සේවක තොරතුරු පද්ධතියක්. ශ්‍රිතානුව තොරතුරු පද්ධති වලට උදාහරණ. අලෙවිකරණ තොරතුරු පද්ධති වලට උදාහරණ වශයෙන් වෙළඳපොළ පර්යේෂණ පවත්වන්න, අලෙවිකරණ පර්යේෂණ පවත්වන්න, ප්‍රචාරණ වැඩසටහන් දියත් කරන්න, විකුණුම් වාර්තා තබා ගන්න, විකුණුම් ප්‍රවර්ධනය කරන්න තොරතුරු පද්ධති භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා තොරතුරු පද්ධති භාවිත කරනවා. මූල්‍ය කළමනාකරණයේදී මුදල් කළමනාකරණ කටයුතු ප්‍රාග්ධන අයවැයකරණයට, මූල්‍ය සැලසුම් කරණයට, මූල්‍ය පුරෝගතනයට, විගණනයට තොරතුරු පද්ධති භාවිත කරනවා. මෙහෙයුම් කළමනාකරණයේදී ගැනුම් සැලසුම් හා පාලනය කරන්න, පරිගණක සමුදාය නිෂ්පාදන කටයුතු සඳහා යන්ත්‍රෝපකරණ පාලනය කරන්න තොරතුරු පද්ධති භාවිත කරනවා. මානව සම්පත් කළමනාකරණයේදී මානව සම්පත් සැලසුම්කරණය, වේතන කළමනාකරණය, පුහුණු හා සංවර්ධනයේ කාර්යඵල අග යන්න තොරතුරු පද්ධති භාවිත කරනවා. පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලදී තොරතුරු පද්ධති භාවිත කරනවා. පර්යේෂණ හා සංවර්ධන වෙනුවෙන් නිෂ්පාදිත පර්යේෂණ පවත්වන්න, නිෂ්පාදිත සංවර්ධනය කරන්න තොරතුරු පද්ධති භාවිත කරනවා. ඔබට පොඩි ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. නිෂ්පාදන ආයතනයකට අදාළ කාර්යයන් 10ක් දීලා තියෙනවා. ඒ වගේම වගුව තුල ව්‍යාපාර සිතයන් මොනවද කියලා දීලා තියෙනවා. මේ ව්‍යාපාර කාර්ය කුමන ශ්‍රිතයට අයත් වෙන්නේදයි කියලා ඒ ව්‍යාපාර ශ්‍රිතයේ ඉදිරියෙන් සටහන් කරන්නයි ඔබට තියෙන්නේ. අපි එකක් උදාහරණ වශයෙන් බලමු. ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ඒක අයිති වෙන්නේ අලෙවිකරණ ශ්‍රිතයට. එමනම් එතනින් අංක 1 සටහන් කරන්න පුළුවන්.
විවිධ ශ්‍රිත අනුව තොරතුරු පද්ධති වර්ග කළද එම පද්ධති අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. අපි මේක එක උදාහරණයකින් මම පැහැදිලි කරනවා. ඊටු ටික ඔබට අභ්‍යාසයක් වශයෙන් කරන්න පුළුවන්. කාර්යයක් තමයි නව නිෂ්පාදන ක්‍රියාවලියක් සංවර්ධනය කිරීම. ඒක නිෂ්පාදන කළමනාකරණයටත් අයිති. ඒ වගේම පර්යේෂණ හා සංවර්ධන කාර්යයටත් අයිති. ඒ නිසා මේ එක කාර්යයක් සමහර විට කළමනාකරණ ශ්‍රිත කීපයකට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අතර සම්බන්ධතාවයක් තියෙනවා. අපි 17 වෙනි නිපුණතාවයේ නිපුණතා මට්ටම් 5ක් අවසන් කළා. ඉතිරි නිපුණතා මට්ටම් 2ක් තවත් වීඩියෝකින් හමු වෙමේ බලාපොරොත්තු වෙමින් මම ඔබගෙන් සමුගන්නවා.